හරි සර්. කොහොමද ලකුණු? 40යි සර්. good. දැන් අපේ නුවනේ මේ එතකොට දැන් අපිට තියෙන්නේ මේකේ ඔයාට තේරෙන්නේ නැති ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. එහෙම නැතුව නිකන් ඔක්කොම සාකච්ඡා කරන්න වැඩක් නැහැ නේ. පළවෙනි එකේ ගැටලුවක් තියෙනවද? නෑ සර්. මට කියන්නකෝ ප්‍රශ්න අංකත් එක්ක මොකද්ද මොනවද තියෙන ගැටලු ටික ඔයා අහන්නකෝ. ප්‍රශ්න අංක කියවන ලේසි නුවනේ. 10යි සර්. 10 මේක තවන් සඳහා පෝෂක සැපීමේදී වඩාත් සුදුසු වන්නේ පොහොර කණිකා තැනින් තැන වැළලීම, තවන් පේරි අත්තරට පොහොර යෙදීම, මේ දියර පොහොරක් ලෙස යෙදීම, පලිබෝධනාශක සමග මිශ්‍ර කර පොහොර යෙදීම, තවන් පැල ගැලවීමට දින දෙකකට පෙර ජලයේ දිය කර පොහොර යෙදීම. එතකොට පෝෂක සැපීමට වඩා සුදුසු වන එකද පොහොර කණිකා තැනින් තැන වැළලීම. එතකොට ඒක ප්‍රායෝගිකව බෑ. ඒ කියන්නේ එක ඇටේ වගේ තැනින් තැන හැමතැනම වලලන්න කියලානේ ඔය කියන්නේ. ඒක එතකොට ප්‍රායෝගික නෑ. ඒක හරි අමාරුයි. සාමාන්‍ය අපි තියරි වලදී නම් ඉගෙන ගන්නේ පේලි අතරට පොහොර යෙදීම. ඒක තමයි ගොඩක් දුරට එන්නේ. තියර පොහොරක් ලෙස යෙදීම කියන එක සාමාන්‍යයෙන් පෝෂක සපයද්දී තවන් වලට අපිට තියර පොහොරක් විදිහට යොදන එක ගොඩක් හොඳ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොළ වලට අපි තියර පොහොර හැමතිස්සෙම දාන්නේ පොලි ඇප්ලිකේෂන් එකක් විදිහට නේ කොළ වලට දාන්නේ. එතකොට පලිපොදනාශක සමග මිශ්‍ර කර පොහොර යෙදීම ඒක නම් අපිට ගන්න බෑ. දින දෙකකට පෙර දැම්මත් වැඩක් නැහැ. එතකොට තේරුම් නැහැ පොහොර දාලා ඊට කලින් දාන්න බෑ. ඒතර මේකේ උත්තරේ දීලා තියෙන්නේ 10ට 3නේ. තවන් පෙරි අතරට යෙදීමත් හොඳයි. ඒක අපි සාමාන්‍යයෙන් කරන්නේ තවන් පෙරි අතරට යොදන එක තමයි පොහොර. දියර පොහොර යොදන එක ඊට වඩා හොඳයි කියන එක තමයි මතක තියාගන්න තියෙන්නේ. මේක මේ තියරි කොටස නෑ. දියර පොහොර වැඩිපුර යොදන එක පේලි අතරට යොදනවට වඩා හොඳයි තවානකට යොදා මතක තියාගන්න තියෙන්නේ. මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ නුවණින් කියන්න. ඔයා ඉගෙනගත්ත දේවල් එක්ක මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. ඒතකොට අපිට නෑ සර්. හරි. ආයි සර් 11 වැරදි. 12 වැරදි. ඉහසන සම්බන්ධතා ඇතුළින් අපදාවරණය හා ගැඹුරු වැස්. එතකොට ගැඹුරු වැස්සීම කියලා කියන්නේ පොළොවෙන් ගොඩාක් ඒ කියන්නේ වැස්සීමටත් එහා ගියපු ඇතුළට යෑමක්. ඒක එතන එහෙමනේ අපිට මතක තියාගන්න තියෙන්නේ. කාන්දු වෙන වතුර මේ මූල මණ්ඩලෙන් එපිටට යන එක තමයි අපි කියන්නේ වැස්සෙනවා කියලා. පර්කලේට් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒක තව දුරටත් පහළට යන එක තමයි අපි කියන්නේ ගැඹුරු වැස්සීම කියන්නේ.
අපදාවනය කියන්නේ පොළොව ඇතුළට යන්නෙම නැතුව මතු පිටින් යන එක. අපදාවනේ රන් ඔෆ් කියන්නේ පොළොව ඇතුළට යන්නේ නැහැ, කාන්දු වෙන්නේ නැහැ. කාන්දු වෙන්නේ නැතුව පොළොව ඇතුළට රිංගන්නේ නැතුව වතුර ටික උඩ එකතු වෙලා ගලාගෙන යනවා නම් ඒක අපදාවනේ. අරක කාන්දු වෙන වතුර මූල මණ්ඩලෙන් එපිටට යන එක වැස්සීම, තවත් එපිටට යන එක ගැඹුරු වැස්සීම. දැන් ඉතින් එහෙම එකක් වෙනවා නම් මෙතන තියෙන්නේ මේ එක මතු පිටපසත් දෙක ගැඹුරු පසත් තුන ලෙස ශාකත් දක්වා ඇතනම්. තුන ශාක. එතකොට මෙතන ගන්න වෙන්නේ දැන් පළවෙනිදි තියන්නේ ජලයේ ගමන් මඟ පෙන්눔 කරයි. ඉහත සම්බන්ධතා අතරින් අපදාවනය හා ගැඹුරු වැස්සීම. අපදාවනය කියන්නේ මතු පිටින් යන එකනේ. මතු පිට පස්සේ උඩින් යන්න ඕන. එතකොට ඒකට එන්නේ නම් මේකනේ. ඊට පස්සේ ගැඹුරු වැස්සීම කියන්නේ ගැඹුරු පස්සේ පහළට යන්න ඕනේ වතුර. ගැඹුරු පස දෙකනේ. එතකොට දෙකෙත් පහළට යනවා වතුර මේක. එතකොට උත්තරේ එන්න ඕනේ BE. 1. බලන්න උත්තරේ 11ට 1ද කියලා. ඔව්. එහෙම තමයි මේක ගන්නෙ. මේක අර සංකේතයෙන් දාලා තිබුණේ ටිකක් පිස්සු හැදෙනා වගේ නේද? අය උනාට. වැස්සීමයි අපදාපය කියන එක වචන හරියට දන්නවද කියලා තමයි බලලා තියෙන්නේ. හරිද? හරි සර්. හරි සර්. හරිනේ. 12ත් පැරදි. කීයද? 12. 12. බද්ධ කිරීම හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ බද්ධ කිරීමකදී ග්‍රාහකය සෑම විටම සක්‍රීය වර්ධන අවධියක පැවතිය යුතුය. බද්ධ කිරීම ගැන අහලා තියෙන්නේ. ඒකට මේක කියනවා බද්ධ කිරීමකදී ග්‍රාහකය සෑම විටම සක්‍රීය වර්ධන අවධියක පැවතිය යුතුය. ග්‍රාහකයයි අනුජය. අපි ග්‍රාහකය කියන්නේ පහලින් කියන කෑල්ලනේ. පහලින් කියන කෑල්ල වර්ධනය වන සක්‍රීය වර්ධන අවධියක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මෙයා වර්ධනය වෙන්නේ නැති එකක් නම් මෙයාගේ වර්ධනය ඉවර වෙලා තියෙන එකක් නම් අපි ග්‍රාහකයෙ විදිහට ගන්නෙ පෝෂක හැම එකක්ම එන්නේ මෙයාගේ ඇතුලේ. ඊට පස්සේ තමයි අනුජයට යන්නේ. ඒතර ග්‍රාහකයේ සක්‍රීය වර්ධන අවධියක තියෙන්නම ඕනි. ඒක හරි. ඊළඟ කැම්බියම් පටකයේ එකිනෙක ගැලපෙන. මේක අත්‍ය මේක මේ හින්දා තමයි කැම්බියම් පටකය එකිනෙකට ගාවන්න බැරි එකිනෙකට බද්ධ කරලා ගන්න බැරි හින්දා තමයි හැමෝටම බද්ධ කරන්න බැරි. ඒ කියන්නේ දැන් ඔය බද්ධ කරුවන්ට ලොකු මේ ස්කිල් එකක් තියෙනවා ලොකු පුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ එයාලා අතින් කරන බද්ධයේදී ඔය කැම්බියම් පටක දෙක එකිනෙකට හා වෙනවා. කැම්බියම් පටක දෙක එකිනෙකට හා වුනේ නැත්නම් බද්ධය සාර්ථක වෙන්නේ නැහැ. ඒ කියන්නේ බද්ධය වැඩක් නැහැ. ඔපරේෂන් එක වැරදි. ඒ නිසා මතක තියාගන්න කැම්බියම් පටක එකිනෙක ගැලපීම අත්‍යවශ්‍යයි. ඒක තමයි බද්ධ කිරීමේ තියෙන ප්‍රින්සිපල් එක. බද්ධ කිරීමට අදාළ ප්‍රින්සිපල් එක කැම්බියම් පටකේ. අනිවාර්යෙන් කැම්බියම් පටකය එකිනෙකට ගෑවෙන එක තමයි කරගන්න ඕනේ. ඕක හැමෝ අතින් බද්ධ කරනකොට ඒක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ බද්ධ කරන්න අමාරු. එතකොට AB හරි. මේක උත්තර දෙකයිනේ තියෙන්නේ. ඒතර මේක තමයි එන්නේ. බලමු. එකම විස්කම්බෙන් යුත් ග්‍රාහකයක් හා අනුජයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. මේක පට්ටපල් බොරුනේ. ඇයි අපි රිකිලි බද්ධයක් නම් අපිට මේ විදිහට එකම අනුජයයි ග්‍රාහකයයි එකම මට්ටමේ ඕනි මේ විදිහ කූඤ්ඤ බද්ධය හරි එහෙම. හරි අංකුර බද්ධයක් කරනකොට අපි දොඩම් වල හරි මොන හරි එක කරන්නේ ග්‍රාහකේ මේ හරියෙන් පොඩ්ඩක් අනුජේ පොඩ්ඩක් පොත්ත සුද්ධ කරලා අර වෙන පැත්තෙන් එන චූටි පොතු කෑල්ලක් අංකුරේ ගෙනල්ලා මෙතන බද්ධ කරලා බදින එකනේ. වැඩේ හරියන්නේ මේ බද්ධ කරනවා බලන්න යන්න වෙනවා. මේ දවස්වල වැස්ස අඩු වුණාන් පස්සේ චුට්ටක් ගිහිල්ලා බලන්න. මේ එතකොට ඒක හරි අංකුර බද්ධය හා සුප්ත අංකුරයක් සහිත අනුජ භාවිතය වඩා සුදුසුයි. අංකුර බද්ධය සඳහා සුප්ත අංකුරයක් සහිත අනුජ භාවිතා කිරීම සුදුසුයි. සුප්ත අංකුර තිබ්බොත් එහෙම ඒවා අංකුර වර්ධනය වෙන්නේ නැහනේ. සුප්තයි කියලා කියන්නේ වර්ධනය නැති වෙලා තියෙන කෙනෙක්. ඒ කියන්නේ එයා මේ తాවකාලිකව අංකුර වර්ධනය නවත්තලා තියෙන්නේ. එහෙම එකක් ගෙනල්ලා අපිට බද්ධ කරාන් පස්සේ ඒක බද්ධේ සාර්ථකයිද කියලාවත් හොයාගන්න වෙන්නේ නැහනේ. මේ කොළ එන්නේ නැහනේ.
අනේ ඒක තමයි එතන තියෙන්නේ. එතකොට මේ කැම්බියම් පට කියන අනිවාර්යෙන් එනවා. අන්න එහෙම ගත්තම පස්සේ එහෙම ගන්නත් පුළුවන්. දැන් B උත්තර තියෙන්නේ මේකයි මේ දෙක නම් කොහොමදවත් එන්නේ නැහැ. එතකොට මේකයි මේ ටික විතරයිනේ. එතකොට අපිට හිතන්න වෙනවා මේ දැන් කොහොමත් ඒ එනවනේ සක්‍රීය වර්ධන අවධික තියෙන්න මේපැයි. එහෙම කියලා හිතලා ගන්න වෙනවා. ආයි මොකද්ද වැරදි? 16 සර්. 16 පැටවුකු බිහිවීමට ඉතා ආසන්න දිනකේ ප්‍රජනක පද්ධතිය තුළ භ්‍රූණයේ පැවතිය යුතු නිවැරදි පිහිටීම දැක්වන රූපය කුමක්ද? එතකොට අපි කියන්නේ පැටියාගේ අත් තමයි ඉස්සෙල්ලාම එන්නේ. අතයි ඔළුවයිනේ. කොහොමත් මේ සීරපායි සතෙක්ගේ ඔළුව තමයි ඉස්සෙල්ලාම එන්නේ. එතකොට මෙයාලගේ විශේෂත්වය තමයි මේ අත එනවා පළවෙනි පූර්ව ගාත්‍රා ඉස්සෙල්ලාම එනවා. ඒ අනුව තමයි උත්තරේ එන්න ඕනි. එතකොට මේකේ මේ අත මෙහෙට වෙලා එක අතක් මෙහෙට වෙලා එක අතක් විතරයි එන්නේ. මේකේ නම් එන්නේ අත් දෙකම ඉස්සරහට ගිහින් තියෙනවා. මේකේ නම් කොහොමත් එන්න බෑ. මේ ඔළුව අනිත් පැත්ත හැරිලා තියෙනවා කියන්නේ මේවා එන්න බෑනේ. යෝනි මාර්ගයෙන් එන්න විදිහක් නැහැ නේ මෙහෙම හිර වුණොත් එහෙම. එතකොට ඉතින් උත්තරේ එන්නේ දෙක. අනිවාර්යෙන් පූර්ව ගාත්‍රායි ඊට පස්සේ තමයි ඔළුවේ. 25 සර්. කීයද නෝනි? ඇහුන්නේ නැහැ 25. 25. මොකද ප්‍රස්ථාර ටිකන්නේ. එතකොට ABC මගින් දාගෙන ප්‍රෝටීන් පිටසේ තන්තු නියෝජනය කරයි. යනවා ගවයෙකුගේ ආහාර සලකයේ දල සංයුතිය දැක්කන ප්‍රස්ථාරය. කෑම සලකයේ තියෙන්න ඕනේ වැඩිපුර තියෙන්න ඕනේ මොනවාද? වැඩිපුර තියෙන්න ඕනේ පිටිනේ. සාමාන්‍යයෙන් අපි කන කෑම වල පිටිනේ වැඩිපුර තියෙන්නේ. එතකොට හරි. ඊළඟට පිටි කියන එකෙන් තියෙන ශක්තිය right පිස්ටය කියලා කියමු කියන ශක්ති ආහාර තමයි වැඩිපුර තියෙන්නේ. ඊළඟට තියෙන්න ඕනි ප්‍රෝටීන ඊළඟට තියෙන තන්තු. එතකොට ගවගේ ආහාර සලාකයේ දල සංයුතිය right මෙතනදී මේ ආහාර සලාකය කිව්වම මෙතන සඳහන් කරන්නේ මේක දැන් හිතන්න නැත්තේ ඔයා මේ ගවයෙක් වැඩිපුර කන්නේ තන්තුනේ එහෙම කියලා. එහෙම නෙමෙයි මේක ආහාර සලාකයක්. ඒ කියන්නේ සාන්ද්‍ර ආහාර දෙනවනේ අපි සතුන්ට. ඒ සාන්ද්‍ර ආහාරයක ඔයා දාන්න ඕනි ප්‍රෝටීනද පිස්ටේද තන්තුද කියන එක වැඩිපුර දාන්න ඕනි කියන එක තමයි මේ අහන්නේ. එහෙම නැතුව ඔයා හිතන්න එපා දැන් කෑම් මේ වල් දානකොට වල් වලට නම් වැඩිපුර තන්තු තමයි තියෙන්නේ. සමහර විට ඔයා එහෙම හිතලා ගත්තත් දන්නේ නැහැ. එහෙම නෙමෙයි ආහාර සලාකයක් කියන්නේ සාන්ද්‍ර ආහාරයක්. ඒ කියන්නේ ඔයා හදලා දෙන ආහාරයක්. හදලා දෙන ආහාර සාන්ද්‍ර ආහාර. කියන අපි එක එකට පෙස්ට් කරලා මේ හදලා දෙන්නේ සාන්ද්‍ර ආහාර. එතකොට උත්තරේ එන්නේ 1. මේක දීලා තියෙන්නේ ඔව් 1 තමයි. ඔව්. ඒක තේරුණා නැත්නම් කියන්න කියලා. හරි සවුලක් ආහාර 35 ඉන්න කුකුල් පාලනය. ඒ ටික මොකද අපි අද බලමු නෝට් එකක් අරගෙන සර් 35 වැරදි සර්. 35 නේ. වගා ශේෂ්ත්‍රයකින් ලබාගත් ප්‍රශ්නේදියක් විශ්ලේෂණය කිරීමේ පහත දත්ත ලැබුණි. වයන පන්තිය වැලි
වයනේ කියන වැලිමේ පසක් pH එකේ 5.1යි. කියන්නේ pH එකේ ආම්ලික පැත්තට ගිහින් තියෙන්නේ. කැටායන හෝමාරු ධාරිතාවය මිලිසමක 100ට ග්‍රෑම් 100ට 228යි. නයිට්‍රජන් ප්‍රමාණය 66යි මිලිග්‍රෑම්. තියෙන්නේ මිලිග්‍රෑම් 66. මුළු ෆොස්ෆරස් ප්‍රමාණය මිලිග්‍රෑම් 15. ඒතර pH එකේ අඩුයි කියලා තේරෙන්න ඕනේ. pH එකේ අඩුයි නම් දාන්න ඕනේ අලු හුඩුනේ. මේ pH එක වැඩි කරගන්න. ඒතර මේකේ පොටෑසියම් නම් ගාන අපිට දීලා නැහැ. ෆොස්ෆරස් ගාන දීලා තියෙනවා, නයිට්‍රජන් තියෙනවා. මේ පොටෑසියම් ගාන අපිට කොච්චරද කියලා දීලා නැහැ. ඒතර මිර පොටෑස් කියන එක උත්තරේ ගන්න බෑ. මේකේ මැටි pH අඩුයි කියලා ගත්ත කොහොමද සර්? ආ මොකද්ද? pH අඩුයි කියන්නේ ඔව් pH pH අඩුයි කියලා ගත්තේ. ඔව් pH අඩුයි නම් මේ pH එක අපිට උදාසීන කරගන්න ඕනේ. ඒක ආම්ලිකයිනේ. ආම්ලික ගතිය උදාසීන කරන්න අලුත් දාන්න ඕනේ. ජිප්සම් දැම්මොත් වාෂ්මික තත්ත්වය අපි අඩු කරගන්න පුළුවන්. ඒක ජිප්සම් අනිත් පැත්තට එන්නේ. යූරියා නයිට්‍රජන් තියෙනවනේ 66. તો මේක අලුගුණ දාන එක තමයි අපිට ප්‍රායෝගිකව හිතලම ගන්න වෙන්නේ. ඔයා මොකක්ද? ජිප්සම් කියන්නේ. ඒක පැටල් ඔය කියන්නේ පාටලක. ඔය කියන්නේ හිතලා තියෙන දේ හරි. අවනේ. ඔව් උත්තරේ පාටලක. ආයිස 37 වැරදි. 37 ඇලර්ජික් කරන්නේ. පහත රූප තරණ එක්තරා භාණ්ඩයක මිල ඉල්ලුම් නමිතා. මිල ඉල්ලුම් නමිතා මේ භාණ්ඩය වෙන්න පුළුවන් නේ කියලා අහනවා. මේක චුට්ටක් එහෙම හිතවම පස්සේ නිකන් හිතන්නකෝ මේකේ මිල වෙනස් වෙනවා මේ ඕනි තරම් වෙනස් වෙනවා. හැබැයි ඉල්ලුම නම් වෙනස් වෙන්නේ නැහැ. ඒකේ හැම තිස්සෙම එකම අගය. මේ ඉල්ලුම Qමයි. හැම තිස්සෙම Qනේ. ඒක මෙහෙට යන්නෙත් නැහැ, මෙහෙට යන්නෙත් නැහැ, මෙහෙට යන්නෙත් කොහෙවත් නැහැ. මේකේ නම්‍යතාවයක් ඇත්තෙම නැහැ. පූර්ණ අනම්‍යයි. මේ මිල කොච්චර වෙනස් වුණත් බාහන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. බාහන ප්‍රමාණය මේ 100 නම් 100ම තමයි. එතකොට එහෙම භාණ්ඩයක් තමයි අපි හොයන්න ඕනේ. මිල කොච්චර වෙනස් වුණත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ තිබ්බාගේ හැමමයි. ඉල්ලුම අඩු වෙන්නෙත් නැහැ, වැඩි වෙන්නෙත් නැහැ. තියෙන අගේ හැමම. මොනවා වෙන්න ඇද්ද කියන එක තමයි ඔයාලගෙන් අහන්නේ. එතකොට හාල් වල මිල දැන් එක වගේ හාල් දැන් හාල් වර්ග ගොඩාරියක් තියෙනවනේ. සම්බා තියෙනවා, කෙටි තියෙනවා, ඔහොම ගොඩක් තියෙනවනේ. එතකොට ඉතින් මිල වැඩි වුණොත් එහෙම මිනිස්සු මිල අඩු එකකට මාරු වෙනවනේ. එතකොට ඒ හාල් වර්ගවල එක වගේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. දෙක මාළු වල මිල වැඩි නම් මිනිස්සු ගන්න ප්‍රමාණය අඩු වෙනවනේ. ඒ නිසා ඉතින් ඕ විදිහට එකම විදිහට ගන්න මිනිස්සුන්ට පිස්සු නැහැ. මසුත් එහෙමයි ඉතින්. මිල වැඩි වෙනකොට ඒ මස් වල දැන් අපි ගත්තොත් එළු මස් හරි බූරු මස් හරි ඒවා වල ඉල්ලුම අඩුයිනේ. මිල වැඩි හින්දා. ලුණු ඔන්න බලන්න ඒක තමයි උත්තරේ ලුණු. ඇයි ලුණු වලට කොච්චර මිල වැඩි වුණත් කොච්චර මිල අඩු වුණත් මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණු යනවාම තමයි. ඒ කියන්නේ ලුණු වලට ආදේශකයක් වෙන ඇත්තෙම නැහැනේ. ලුණු නම් ලුණු විතරයිනේ. මොන එහෙම කියලා වෙන ලුණුවක් නැහැ. දැන් හාල් නම් එක වර්ග තියෙනවනේ. මාළු නම් මාළු වල එක මාළු වර්ග තියෙනවා. මිල අඩු වැඩි වෙන. ඉතින් ඔන්න ඕක තමයි උත්තරේ වෙන්නේ. මේකේ මිල කොච්චර වෙනස් වුණත් මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නෙම නැහැ. ඒ කියන්නේ ඉල්ලුම අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ එකම විදිහට තියෙනවා. පොන්චි වල මිල වැඩි වුණොත් එහෙම පොන්චි ගන්නතු ඉන්නවා. එතකොට ඒකේ ඉල්ලුම අඩු වෙනවානේ. ඒක මේකේ තියෙන ඔයා හොඳට හොයන්න ඕනි. මට ඔයා ගහපු උත්තරේ කියන්නකෝ මේ නෝනි. සහල් ගිනට ගැහුවේ සර්.
මං හිතුවේ අඩුම මේක හාල්ලත් ගහලා තියෙන්නේ. මේ හාල් ආසන්න වශයෙන් යනවා. හාල් දැන් අපි කන්න බෑ කොහොම අනිවාර්යෙන් වෙනස් වුණොත්. ඒ වුණාට ඒකට තමයි ගැහුවේ. ආහා එහෙනම් ඔය ළඟ ඉන්නවා මේ ඒක ලුණු චුට්ටක් බලන්න බෑ. ලුණුනේ කියන්නේ ලුණු වලට ආදේශයක් ඇත්තෙම නෑනේ. එහෙමත් හිතන්න ඕනේ. හාල් නම් හාලුයි ලුණුයි අතර බැලුවම ලුණු තමයි වැඩිම හොඳම උත්තරේ. ඒක තේරෙනවද? ඔව් සර් දැන් හරි මං හිතුවේ අර හැමදාම ඉතින් කන හින්දා ඒක වෙන්නේ නැති කියලා. හරි ඉතින් ලුණු ඒක කන්නේ. ආයෙත් 47ට වැරදි. 44 ඒක නම් මෙහෙමයි PH එකේ ප්‍රස්ථාරය මතක නැති ඒක වුණාම තමයි වෙලා තියෙන්නේ PH එකේ වෙනස් වෙන අයුරු දැන් PH එකේ මෙහෙමනේ දැන් කාපු ගමන් මෙයා කෑවම් පස්සේ මේ මොනවාද අම්ලේ මේ සුදුරු ජීවීන් මේ රූමනේ ඇතුලේ ජීර්ණය කරන්න පටන් ගන්නවානේ ඒ ජීර්ණය කරන්න පටන් ගත්තම එක එක අම්ල නිපද වෙනවා ඒතර අම්ල වැඩි එන්න එතකොට pH එකේ මේ මොකද අඩු වීගෙන තමයි යන්න ඕනේ. අම්ල වැඩි වෙනවනේ. අම්ල වැඩි වෙනවා කියන ආම්ලිකතාවය වැඩි වෙනවනේ. එක එක ඇස්කෝබික් අම්ලය කියයි ඒ විදිහට ඔය මේ වොලටයිල් ෆැටි ඇසිඩ් කියන්නේ අර වාෂ්පශීලී මේද අම්ල. එහෙම ඒවා හැදෙනවනේ. ඒ කියන්නේ සුදුජීවි ජීර්ණ හින්දා මේ තන්තු ආහාරවල එහෙම වුණාම ආම්ලික ගතිය එන්න වැඩි මේ වැඩි වෙලා පස්සේ ආයේ යථා තත්ත්වයටපත් වෙනවා. ඇයි ඉතින් මේ ඒ කියන්නේ ජීර්ණය අවසන් වුණාට පස්සේ ආයෙත් යථා තත්ත්වයටපත් වෙලා ආයෙ කෑම කෑවට පස්සේ ආයෙ අඩු වෙගෙන යනවා. එතකොට උත්තරේ මේකේ මේ pH එක වැඩි වෙනවා කියන්නේ බාස්මික වෙනවනේ. එතන මේ පැත්ත වැරදි. එතන උදාසීන මට්ටමේ තමයි තියෙන්නේ. උදාසීන මට්ටමේ තියෙන එක ඉතින් මේ අනිවාර්යෙන් මේක කොහේ හරි ලියාගෙන පාඩම් කරගන්න මේ pH එකේ આવොත් අනිවාර්යෙන් මේ ප්‍රස්ථාරය කියන පහ. කියන්නේ pH එකේ උදාසීන මට්ටමේ තිබිලා ආම්ල නිපද වෙන්න අර මේ වාෂ්පශීලී මේද ආම්ල එහෙම නිපදෙනකොට මේ වගේ ආම්ලිකතාවය අඩු වෙනවා. අඩු වෙලා ඒක ආම්ලිකතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ pH එකේ අඩු වෙනවා. ආම්ලික ගතිය වැඩි වෙනවා කියන්නේ pH එකේ අඩු වෙනවා කියන එකනේ. අඩු වෙලා ආයෙ ඊට පස්සේ යථා තත්ත්වයට උදාසීන මට්ටමට එනවා. ආයෙ කෑවම පස්සේ තමයි ආයෙ අඩු වෙන්නේ. එහෙම. ආයෙ මොකක්ද? 45 සර්. කිරණීයදයක විශිෂ්ට ගුරුත්වය 1.02.8කි. එහි මේද ප්‍රසදය 3.5 නම් මේද නොවන ගන්ධාවේ ප්‍රසදය කොච්චරද කියලා අහනවා. මේද නොවන ගන්ධාවේ ප්‍රසදය මේකේ ඝනත්වය තමයි මේ දීලා තියෙන්නේ. විශිෂ්ට ගුරුත්වය කියලා කියන්නේ ඝනත්වය. මේක 1000න් බෙදලා තමයි මේ තියෙන්නේ. එතකොට මේද ප්‍රසතය 3.5 නම් මේද නොවන ගාන්ධාවේ ප්‍රසතය මට එකපාරම ක්‍රමේ නම් මතක් වෙන්නේ නැහැ මේක මේ ඝනත්වය කියන්නේ 1028යි මේකේ ඝනත්වය ඇත්තම ඝනත්වය මේද ප්‍රසතය 3.5 අපි සාමාන්‍යයෙන් කිරිවල ප්‍රසතකයන් පාඩම් කරගෙන ඉන්නත් වෙනවනේ. ඒකට මේකේ ගන්ධද්‍රව්‍ය 100ට කොච්චරක් තියෙනවද කියන එක මතක
නම් මේක මේ නෝනි මම බලලා කියනවා මේ ගාන බැලුවේ මට ඔයා විනාඩි 5ක් දෙනවා නම් පොඩ්ඩක් ඔය ඉන්න මේ නැත්නම් ඔක අමතක කරත් වෙනවනේ हाँ सर
නුවණි ඇහෙනවද? ඇහෙනවා සර්. මම මෙච්චර කල් හෙව්වා මේ කිරිවල මේ කේස් එක මේ එතකොට ඔයාලට මෙහෙම මේ විශිෂ්ට ගුරුත්වයත් එක්ක සමීකරණයක් දීලා තියෙනවද? එහෙම දන්නේ සර්. නෑනේ. මේකේ මේ මෙන්න මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. එතකොට අපි කරන්නේ අර කිරිවල ලැක්ටෝමීටර් එක මේ අපි ඒකට සිංහලෙන් කියන්නේ ශීරමානය කියලා තියෙන්නේ. ලැක්ටෝමීටර් එක දානවා මේ කිරිවලට. එතකොට ඒකේ ඝනත්වය සම්පූර්ණ ඝනත්වය පෙන්වනවානේ. ඒ අගය 1000න් බෙදලා ඒකට එකක් එකතු කරාම පස්සේ තමයි ස්පෙસિෆික් ග්‍රැවිටි එක කියන ওই විශිෂ්ට ගුරුත්වය කියන එක එන්නේ. හරිද? එතකොට මේ දැන් අපේ අර මේ ඔය දැන් ඔය ලැක්ටෝමීටර් එකේ කියවන්නේ අරකේ තියෙන මේද ප්‍රතිශතය. කොච්චර මේද මේ තියෙනවද කියන එක තමයි. එතකොට දැන් අපි අපේ මේකේ තියෙන්නේ කිරණීයදයක විශිෂ්ට ගුරුත්වය 1.028කි. එහි මේද ප්‍රතිශතය 3.5 නම් මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය කොච්චරද කියලානේ කියන්නේ. එතකොට මේ කිරණීයදී ආයේ පැටලෙලා තියෙනවා. මේක හරි පොඩි දෙයක් ඇත්තේ මේක මේ 28 තමයි එන්නේ 28 තමයි එන්නේ මේ ටෝටල් සොලිඩ් මුළු මේ ඝනද්‍රව්‍ය. එතකොට ඒකෙන් මුළු කිරි සාම්පලයේම 3.5යි කියලානේ කියන්නේ මේද ප්‍රතිශතය. මේ ගාන මම ඔයාලට හදලා එවන්නන්න ඕනේ. මේක හරියන්නේ නැහැ දැන් කොච්චර බැලුවත් තියරි බලන්න එනම. හා සර්. ඊළඟට සර් 47 වැරදි. 47 මේක මොකද සොයිල් පොටෙන්සියෝමීටර් එකක් නේ. මේ කියන්නේ පාංශු ආතතිමානයක්. ඒකට පාංශු ආතතිමානය ජල සම්පාදන කාලාන්තර ජල වහන මට්ටම පසේ රැඳී තිබෙන පෝෂක ප්‍රමාණය පසේ රැඳී ඇති ජල ප්‍රමාණය තමයි මම හිතන්නේ මේකේ සොයිල් මේක තියෙන්නේ මේක පාංශු ආතතිමානය කියලා. මේකට කියන්නේ පාංශු ආතතිමානය කරන්නේ ජල ප්‍රමාණය මයින් එක. කොච්චර තෙතමනයක් තියෙනවද පස්සේ කියන එක තමයි මේකෙන් මයින්. එච්චරයි සර්. එච්චරයිනේ. අසරේ පෙන්නේ. මොකද මේ දවස්වල පරිස්සම් වෙලා ඉන්නේ. එක්සෑම් ලඟ වෙලා මේ ලෙඩ හදාගත්තොත් අමාරුනේ. අර ගාන තමයි. ඒ ගාන ඒ ගැන දැන් කල්පනා කරන්න. සර් 48 කියලා දෙනවා. 44 48ද? 8 මං ඉන්නේ කනන්නේ හරියට. බීජවල තෙතමන ප්‍රතිශතය නිර්ණය කරන පරීක්ෂණදී ග්‍රෑම් 41 බීජ නියතියක් මුද්‍රණය තබා පැය 3 4 6 8කින් ලැබුණු පාඨාංක පිළිවෙලින් තියෙන වේ. මෙම බීජ නියතියේ තෙතමන ප්‍රතිශතය වනුයේ බීජවල තෙතමන ප්‍රතිශතය නිර්ණය කරන පරීක්ෂණයකදී ග්‍රෑම් 40ක බීජ නියතියක් උදුනේ තබා පැය 3 4 6 8කින් ලැබුණු පාඨාංක පිළිවෙලින්. එතකොට පරීක්ෂණයකදී ග්‍රෑම් 40ක් තියෙනවා. එතකොට පාඨාංක ලැබෙන්නේ
30යි 28යි ඒ විදිහට අඩු වෙවි. හරිනේ තියෙන්නේ එන්න. එතකොට මේකේ බලන්න 30යි. 30යි කියන්නේ බර 10ක් අඩු වෙලා. ඒ කියන්නේ වතුර 10ක් තිබිලා. ඊට පස්සේ ආය 28ට අඩු වෙලා. ඒ කියන්නේ තව වතුර තිබිලානේ. තව වතුර තිබිලා. ඒ කියන්නේ 12ක් අඩු වෙලා. වතුර ග්‍රෑම් 12ක් අඩු වෙලා. ඊට පස්සේ ආයෙත් 28යි. ආයෙත් 28යි. ආයෙ අඩු වෙන්නේ නැහැ. අඩු වෙන වතුර දැන් නැහැ. දැන් වතුර නැහැ. වතුර ඔක්කොම ටික දැන් ගිහිල්ලා. වතුර ඔක්කොම ටික ගියා කියන්නේ ඒ වතුර ටික තමයි ඔයකේ තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රෑම් 40ක වතුර තිබිලා තියෙනවා 12ක් නේ. ඒ කියන්නේ 28 කියන්නේ 30යි 12යිනේ. එතකොට 40ක තෙතමනේ දීලා තිබිලා තියෙනවා ග්‍රෑම් 12ක්. ඒ කියන්නේ වතුර තිබිලා තියෙන ග්‍රෑම් 12ක්. ඕක තමයි උත්තරේ වෙන්නේ නැති 100% වැඩි කරන්න ඕනේ. එතකොට බලන්න එනවද කියලා. දුවයි එනවද? එනවනේ 30 48 ඔව් ඒක තමයි. දැන් හරිනේ. ඒ කියන්නේ මේ මෙන්න මේ නියත වෙන එක තමයි නියත වුණාම අපිට ෂුවර් කරගන්න පුළුවන් ඔක්කොම වතුර ටික දැන් ගිහිල්ලා. ආයේ බර අඩු වෙන්නේ නැහැ කියන්නේ වතුර ඔක්කොම ටික දැන් ගිහිල්ලා. ඒ කියන්නේ ওই වතුර ටික තමයි තිබිලා තියෙන්නේ. සර් මේ 50 වෙනි එක අපිට තියෙනවද? V ගැන අහලා තියෙන හින්දා. නෑ නෑ. මරෙන්සා සිදුකර B වගාවක් එක් ශාකයක් පඳුරු 25ක් තිබුණු අතර නෑ. අර ගාන තමයි දැන් ඒ ගාන ඕක මේ SNF solid non fat කියලා අපි ගහන්න හොයන්න ඕනේ අපි ටෙස්ට් කරාට දැන් ඒව අමතකයි ආයෙ පාවිච්චි කරන්නේ සර් මේ ඔය V වගාවත් එක්ක තියෙන පරිබෝධ ටික අපිට අහනවද සර්? පරිබෝධ පාඩම තියෙන හින්දා. ඕ ඒ පලිබෝධ ටික පාඩම් කරගෙන යන එක හොඳයි නේ නැත්තම් කියන්න බෑනේ ඒ කියන්නේ තවන් ගැන තහයි නේ සර් එහෙනම්. හා තවන් ගැන මේ V වගාවේ තවන් ටික තියෙන්නේ. ඔව් තවන් වගේ අකට ඩෙපොක් තවන් ටික. ඩැපපේ මේකයි 30 තවනයි දෙක බලා ගන්නවට හා සර්. ඊට පස්සේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රේ කරාද වෙලා තිබ්බද? කරා සර් මේ ඒකෙත් අමාරු ටිකක් නම් තියෙනවා. මම කියන්නකෝ. ඒකේ සර් 3 C එක අමාරුයි. එකේ ඒ පළවෙනි එක අමාරුයි. ඔය වර්ෂාපතන එක. chart එකක් තියෙනවා. ඕක සර්. ඔව් මේකේ තියෙන්නේ පහත රූපයේ දැක්වෙන වර්ෂාපතන ප්‍රස්ථාරයේකී වර්ෂාපතන ප්‍රමාණය. ඒ කියන්නේ දැන් ඔය අර ස්වයංක්‍රීය වර්ෂාමාන තියෙන්නේ. ස්වයංක්‍රීය වර්ෂාමානවල මේ මෙහෙම වර්ෂාපතනයේ මිලිමීටර් කීයද කියලා රෙකෝඩ් වෙනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරය ඇඳෙනවා. අර මේ පැන්සල් මේකද පෑනක් තියෙනවනේ පෑන හයි කරලා තියෙන්නේ ඔටෝ මේ එන වතුර වැටෙන වතුර ප්‍රමාණය අනුව ටික් ටික් ගාලා උඩ ඇඳෙන්න. ඒ අර බැරල් එක වටේට මේ රවුම වටේට කැරගෙන ඒ රවුමත් හිමි කැරගෙන දාලා තියෙන්නේ ඒ මේ දවසේ වෙලාව යන විදිහට මෙහෙම කැරගෙන දාලා තියෙන්නේ. ඒක ඒ වටේට මේ ප්‍රස්ථාර කොලේ අලවලා තියෙන්නේ. ඒ ප්‍රස්ථාර කොලේ අලවලා තිනකොට මෙතනින් මේ අර වැටෙන වතුර ප්‍රමාණය අනුව ලීවර එකකින් මේ කට්ට මේ ඇදෙනවා. ඒ කියන්නේ මෙතන පෑනක් හයි කරලා තියෙන්නේ. මේ පෑනෙන් මේක ප්‍රස්ථාරෙ මෙහෙම ඇදෙනවා. ඒක තමයි වෙන්නේ. එතකොට ඉහත ප්‍රස්ථාර කරනවා පළමු පෑ දෙක තුල වර්ෂාපතන තීව්‍රතාවය. ඒ කියන්නේ තීව්‍රතාවය කියලා කියන්නේ ඉන්ටෙන්සිටි එක කියලා කිව්වොත් එහෙම මතක තියාගන්න ඒක කාලෙන් බෙදන්න ඕනේ. කාලෙන් බෙදන්න ඕනි කියන එක තමයි අහන්නේ. එතන පළමු ප්‍රස්ථාරයට අනුව පළමු පෑ දෙක තුල පළමු පෑ දෙක මේකනේ. මෙන්න මෙතෙන් පෑ දෙක. එතකොට ඒකේ වර්ෂාපතන තීව්‍රතාව අහන්නේ. එතකොට වර්ෂාපතනේ 10ක් තියෙනවා. 10ක් ඇවිල්ලා තියෙන වර්ෂාපතනේ 10 බෙදීම 2 කියන්නේ කාලෙන් බෙදන්න ඕනේ. අනිවාර්යෙන් තීව්‍රතාවය වෙනකොට කාලෙන් බෙදන්න 5යි. 5යි එතකොට මිලිමීටර උඩින් තියෙන මිලිමීටරනේ. ඊට පස්සේ යටින් එන්න ඕනේ පැයට මිලිමීටර 5යි.
ඔක තමයි වර්ෂා තීව්‍රතාවය වෙන්නේ. බලමු අපි උත්තර මාකිස් කෙමක දීලා තියෙන්නේ මොකක්ද කියලා. ඔව් 5යි මේ තියෙන්නේ. එතකොට ඊළඟට තියෙනවා එම කාදක වැස්සක් ලෙස සැලකීමෙන් නම් තිබුණු අවම වර්ෂාපතන තීව්‍රතාවය කාදක වැස්සක් කියලා කියන්නේ පාංශු ඉරෝෂණය පටන් ගන්න තියෙන වැස්සක් වෙන්න නම් තියෙන්න ඕනේ අවම වගේ. ඒක අපි කටපාඩම් කරගෙන ඉන්න ඕනේ. ඒක තීව්‍රතාවය වෙන්නේ 25යි. පැයකට මිලිමීටර් 25ක්වත් එන්න ඕනි බාධක වැස්සක්. බාධක වැස්සක් කියන්නේ ඒ කියන්නේ මේකද මේ පාංශු කාදනේ ඇති කරන තැනට එනවා නම් 25ක්වත් එන්න ඕනි කියලා මතක තියෙනවා. ඊට පස්සේ මොකක්ද? ඉහත ආකාරයේ වර්ෂාව තරංග වාසිනේ. වාසි කියන්නේ මේ වර්ෂාව පැවති කාල සීමාව දැනගන්න පුළුවන් වර්ෂාව තීව්‍රතාවය දැනගන්න පුළුවන්. දැන් අපි තීව්‍රතාවය හෙව්වේ. පැවති කාල සීමාව. ඒ කියන්නේ වර්ෂාපතනේ කොච්චර කාලයක් තිබ්බද? මෙන්න මේ මෙතන වර්ෂාපතනේ මෙච්චරක් තිබ්බා. ඊට පස්සේ වැස්සක් ඇවිල්ලා නැහැ. ඒකත් මතක තියාගන්න. මේ ප්‍රස්තාර වල අහන්න පුළුවන් මේක. දැන් මෙතන මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ද වැස්සක් ඇවිල්ලා නැහැ කියලා මේ කියන්නේ. ඇයි දැන් ආයේ වර්ෂාපතනයක් ඒ කියන්නේ මේකේ රෙකෝඩ් වෙලාම නැහැනේ. මෙන්න මේ කෑලි වර්ෂාපතනේ නැහැ. ඒ කියන්නේ වැස්ස නැහැ. මෙන්න මේක වැස්ස නැහැ. වැහලා නැහැ. ඕක වැස්ස පහළටම ගිහිල්ලා තියෙන ක්‍රම මොකද්ද? මේකද? ඔය ඔව් සර්. වර්ෂාව අඩුවීම කියන එකද? වර්ෂාව අඩුයි කියලාද සර් එතනද කියන්නේ? නෑ මේක වෙන්නේ දැන් මේ ප්‍රස්ථාර කොලේ කැරගෙනකොට මෙතන ආය මේ මොකද පහළට වැටෙනවා. ඒක තමයි මේ පටගානට උඩට ගිහිල්ලා මේ වර්ෂාව හොඳටම වැඩි වෙලා කියන වර්ෂාව හොඳටම වැඩිලා දැන් ප්‍රස්ථාර කොලේ ආය උඩට මෙතනින් එහාට යන්න බෑ. තේරෙනවද මේ අවසාන සීමාව. මේ ඊට පස්සේ ආයෙත් පහළට වැටලා තමයි ආය කට මෙහෙම යන්නේ. එතකොට ආයෙත් මෙතන ඉඳන් තමයි සලකන්නේ. දැන් මෙතන මෙන්න මේ 10 වෙනි පැයේ ඉඳන් 14 වෙනි පැය වෙනකන් මෙන්න මෙච්චර වර්ෂාපතනයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මිලිමීටර් 15ක වර්ෂාපතනයක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන මේ නුවනේ මෙන්න මේ හරිය දැන් ඔයා හිතන්නේ මේ වර්ෂාපතනය කොච්චරක් ඇවිල්ලා ඇද්ද? මෙන්න මේ 25ට එනකම්. මිලිමීටර් දැන් ඔක කට නෑ. දැන් මෙතන මේ පෙන්වන්නේ මේ වර්ෂාපතනයේ 25 කීවට මේ 25ක් නෑ 25න් 10ක් අඩු වුණාම මෙතන මේ කැලේ වැස්ස ඇවිල්ලා තියෙන පිනිවිර 15යි. මෙතන ඉඳන් වැස්ස පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ වර්ෂාපතනය ඇහුවොත් ඒකත් කාලෙන් බෙදන්න ඕනින්ද? නෑ වර්ෂාපතන තීව්‍රතාවය ඇහුවොත් විතරයි බෙදන්නේ. තීව්‍රතාවය කියන්නේ තමයි ඒ කියන්නේ ඕනිම එක තීව්‍රතාවය කියන්නේ කාලයට අනුව කොච්චරක් ඒක තප්පරයකට කොච්චරක් වෙනවද පැයකට කොච්චරක් වෙනවද කියන තමයි තීව්‍රතාවය ඉන්ටෙන්සිටි කියන්නේ තීව්‍රතාවය සර් මිලිමීටර් 100ට වඩා වැඩි වැස්ස මොකක්ද කියලා කියන්නේ? පාදක මම දැන් මේක 25 එක නෑ සර් මේ මිලිමීටර් 100ට වඩා වැඩි වැස්සක් කියලා නමක් කියනවානේ. මං හිතුවේ කාදක වැස්ස කියන්නේ ඒකට කියලා. නෑ බාධක වැස්ස කියන්නේ පාංශු ඝාතනයේ පටන් ගන්න තැන. අරක 100 වැස්ස කියන්නේ මේ ලොකු එකක් නේ ඒක මේ කියන්නේ. ඒක ඇවිල්ලා මොකක්ද? ඒ වර්ෂාව මේ කියන්නේ මේකට 100ක් කියන්නේ මේ ලොකු වැස්සක් නේ. ඒක මාත් දන්නේ. මොකද නම නම් දන්නේ. ආයි මේක මොනවා වගේද? ආයෙස 3 B1. ශිෂ්‍යෙක් නැප්සැප් තියරිසින යන්ත්‍රයක් අංක සෝදනයකින් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකමක නිරත විය. එහිදී ලද මිනුම් පටන් ගන්නට තියරිසින භූමියේ ශ්‍රේෂ්ඨ ඵලය.
වර්ග මීටර 100යි. ටැංකියට යෙදූ දියර ප්‍රමාණය මිලිලීටර් 6000යි. භූමියට යෙදූ පසු ඉතුරු දියර ප්‍රමාණය 2950. ටැංකිය මුළු ධාරිතාවය 16යි ලීටර් 16. මිලිලීටරුයි ලීටරුයි දියර ඉසීම සිදු කළ ශේෂ්ඨයට යෙදූ දියර ප්‍රමාණය ගණනය කරන්න. ඒක ඉතින් මේ 6000න් 2950 අඩු කරාම පස්සේ එන එක. ඒක හරිස මේ ඔය හෙක්ටයාරයක්ට ඒවත් එක පටනෙන්නේ දෙවනි එක. අපි මාගේ ස්කීම් එකත් එක්ක යමුකෝ නැත්නම් සමහරට මගේ උත්තරත් වැරදුනොත් මේ හරි මේක 3050යි මේ. ඊට පස්සේ ශේෂ්ඨයට හෙක්ටයාරයකට යෙදිය යුතු දියර ප්‍රමාණය ගණනය කරන්න. හෙක්ටයාරයකට යෙදිය යුතු දියර ප්‍රමාණය. දැන් මේකේ වර්ග මීටර 100කටනේ දැම්මේ වර්ග මීටර 100යි. ඒතර වර්ග මීටර 100කට අවශ්‍ය වෙලා තියෙනවා මේ පොහොර කොච්චරද? මේ පොහොර නෑ දියර ඇවිල්ලා තියෙන මේකෙන් අඩු කරාම ආවේ 3000 ගණක් නේ. 3050ක්. එතකොට දැන් මේකේ 100කට මේකේ 100කට ඕනි මේ 3050ක් 100කට 3050යි නම් එහෙමනේ අපි ලියන්නේ ගණන් වල එහෙම 100කට මෙච්චරයි නම් 3050යි නම් අපි ගහන්නේ හෙක්ටයාරයකනේ හෙක්ටයාරයක කියන්නේ වර්ග මීටර කීයද 10000ක් නේ ඒක මත තියෙනවා හෙක්ටයාරයකට වර්ග මීටර 10000යි 10000න් වැඩි කරා හෙක්ටයාරයකට කොච්චරද ඒ කියන්නේ 10000කට කොච්චරද මේක එතකොට මේකට බිංදු දෙකක් එකතු වෙනවා. ඒකට බිංදු දෙකක් එකතු වෙනවා කියන්නේ මේක ආයෙ 1000න් බෙදුවම පස්සේ ලීටර් 305යි කියලා ලිව්වම හරි. මිලිලීටර් ගණන් ඕනේ නෑනේ. ලීටර් 305යි කියලා ලිව්වා. බලමු මේක උත්තරෙත් ඒකද කියලා. ඔව්. මෙතෙන් ලීටර් 305. හරි සර්. අනිත් එකත් හරි. එක එතකොට හරි සර් 301. 301 මේක ඔව්. පාරිභෝගික කියන්නේ AB නම් බාණ්ඩ දෙකක් පවරන මිලදී කියන්නේ ඒ බාණ්ඩ එක්ක මිලවු ප්‍රදානයි. අයවැය රේඛාව කියන්නේ අයවැය රේඛාව බජට් ලයින් එක. එතකොට පාරිභෝගික කියන්නේ A හා B නම් බාණ්ඩ දෙකක් පවරන මිලදී ගනි. මේ දෙක විතරයි ගන්න. එතකොට ඒ බාණ්ඩ එකක මිල රුපියල් 10යි. B බාණ්ඩ එකක මිල රුපියල් 20යි. ඔහුගේ ආදායම රුපියල් 200යි. ඒ බාණ්ඩ එකක මිල රුපියල් 10යි. B බාණ්ඩ එකක මිල රුපියල් 20යි. ඔහුගේ ආදායම රුපියල් 200යි. අයවැය රේඛාව අඳින්න කියලා තියෙනවා. දැන් අපිට මෙතන අපිට හොයාගන්න වෙනවා බාණ්ඩ ගන්න ප්‍රමාණය. ඒකේ සමීකරණයක් තමයි දැන් මේ අහන්නේ. දැන් මෙතන A හා නම් B බාණ්ඩ දෙකක් මිලදී ගන්න. A බාණ්ඩේ මිල 10යි. A බාණ්ඩෙන් අපි ගන්නවා කියමුකෝ X ප්‍රමාණයක් 10. ඒතකොට 10 වැඩි කිරීම X ක තමයි ඒකේ මිල. ඊට පස්සේ B බාණ්ඩය එකක මිල රුපියල් 20යි. B බාණ්ඩේ අපි ගන්නවා කියමුකෝ Y ප්‍රමාණයක්. හරිද? එතකොට එතකොට ඒ බාණ්ඩේ ගත්ත මිල එකතුවයි මේ B බාණ්ඩේ ගත්ත ගන්න කියපු සල්ලි ප්‍රමාණය දෙකේම එකතු රුපියල් 200ට සමාන වෙන්න ඕනේ. නැත්නම් එයාගේ අතේ තියෙන රුපියල් 200යිනේ. ආදායම 200යිනේ. එයාට ගන්න පුළුවන්නේ එයාගේ අතේ තියෙන සල්ලි ප්‍රමාණයට විතරයි. ඔන්න ඕක ඔතන එක. මේක හරිම සරල විදියට තේරුම් ගන්න පුළුවන් මේ මීට වඩා ලේසි ක්‍රමයකට. මට මතක් වුණේ මේක දැන් මෙහෙමනේ. දැන් හිතන්නකෝ යා ගන්නේ
එයා ගන්න ඒ භාණ්ඩම විතරයි. හරිද? ඒ භාණ්ඩ විතරක්ම ගන්නවා නම් ඒ භාණ්ඩයක් රුපියල් 10යි නේ. රුපියල් 200ට ගන්න පුළුවන් කීයද? රුපියල් 200ට ගන්න පුළුවන් නේ 20යි නේ. එතකොට ඒ භාණ්ඩේ ගන්න 20යි. දැන් ඒ භාණ්ඩ ප්‍රමාණය මෙතනනේ තියෙන්නේ. එයා ඒ භාණ්ඩ ඒ භාණ්ඩ විතරක් ගන්නවනේ. B භාණ්ඩ ගන්නෙම නැත්තම් එයාට ගන්න වෙන්නේ රුපියල් 200ට 20යි. ඇයි ඒ භාණ්ඩයක් රුපියල් 10යිනේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් හිතන්න. B භාණ්ඩයක් රුපියල් 20යිලු. එයා ගන්න B භාණ්ඩම විතරයි නම් එයාට ගන්න පුළුවන් කීයද? 10යි. මේ මෙච්චරයි. දැන් බජට් ලයින් එකේ ඉන්නේ ওই දෙක අතර. ඒ කියන්නේ මේකයි මේක අතර. මේක තමයි බජට් ලයින්. තේරුණාද? නුවනේ? ඔව් සර්. ඔව් සර් තේරෙනවා. ඔව් ඒක හරිම ලේසි ක්‍රමයක්. දැන් අර මං අර විදිහට තමයි මේකේ හිතන්න තියෙන එහෙම. අර එයා ගන්නෙ දැන් මේ හරියට ගියාම පස්සේ මෙයා ගන්නෙ B භාණ්ඩ 10 විතරයි. මෙතන බිඳුවයිනේ. ඒතර A භාණ්ඩ ගන්නෑ. මේ පැත්තෙන් හිතුවම පස්සේ එයා මෙතනදී ගන්නෙ A භාණ්ඩ විතරයි. B භාණ්ඩ එකක්වත් ගන්නෑ බිඳුව. ඒ දෙක යා කරාම බජට් ලයින් එකට. හරි සර්. ඊළඟට අය සර් ඒක සිතුරට ඇත්තෝනි ඒ ප්‍රශ්නේ. ඔහු B භාණ්ඩයෙන් ඒකක 6ක් පමණක් පරිභෝජනය කරයි. ඒ වෙනුවෙන් ඔහු A භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය කොච්චරද? එතකොට මේ ප්‍රස්ථාන මේක ඕනේ. මේක ඕම තියෙන්නේ B භාණ්ඩයෙන් ඌ ගන්නවලු ඒකක 6ක්. B භාණ්ඩයෙන් ඒකක 6ක් ගන්නවා. එතකොට B භාණ්ඩයෙන් ඒකක 6ක් ගන්නවා කියන්නේ රුපියල් 20 ඒවා 6ක් කියන්නේ 20 ඒවා 6ක් 120යි. එතකොට එයාට ඉතුරු වෙන්නේ රුපියල් 80යි. රුපියල් 80ට එයාට ගන්න පුළුවන්නේ 8යි. කැප කරන භාණ්ඩ කියලා කියන්නේ මේ අපි 10 ඒක ප්‍රස්ථාරය හරි. මේ ප්‍රස්ථාරය තියෙනවා ඒ භාණ්ඩේ පරිභෝග ක්‍රම 20යි. මෙතන තියෙන ඒකක 8ක් තමයි කැප කරනවා කියලා තියෙන්නේ. ඔව් B භාණ්ඩෙන් එයා ගන්නේ 6යි නම් මෙතන එන්නේ ඒ භාණ්ඩ ප්‍රමාණය 8යි. B භාණ්ඩෙන් ඒකක 6ක් පමණක් පරිභෝජනය කරයි. B භාණ්ඩේ මෙතන 6යි. B භාණ්ඩෙන් ඒකක 6ක් පමණක් කියන මේ හරියේ. B භාණ්ඩේ 6 කියන එක 6යි අර පැත්තෙන් 8යි. ඔව් එතකොට ඒ භාණ්ඩෙන් එයා කැප කරනවා එයා ගන්නවා 8ක්. ඒක තමයි එයා අහන්නේ නේ. ඒ කියන්නේ B භාණ්ඩෙන් 6ක් ගන්නකොට එයා ඒ භාණ්ඩෙන් කීයක් ගන්නවද කියන එක. එතකොට ඒ භාණ්ඩේ රුපියල් 10යිනේ. එතකොට B භාණ්ඩේ රුපියල් 20යි 20 වරක් 6 120යි. තව 80ක් ඉතුරුයි. ඒ 80ට ගන්න පුළුවන් 8යි.
කැප කරන කියන වචනෙත් එක්ක තමයි තියෙන්නේ කැප කරන. එතකොට ඒ B බාණ්ඩේ බාණ්ඩ 6ක් පරිභෝජනය කරද්දී ඒ බාණ්ඩේ 8ක් ගන්නවා කියන එක තමයි අහන්නේ. මේ බාණ්ඩ දෙක හරහා සඳහා උපේක්ෂා වක්‍රය මෙම සටහනේ අදින්න කියලා තියෙනවා. ඒතර උපේක්ෂා වක්‍රය මේකේ ඇඳලා තියෙනවා. මේ විදිහට මෙතන ස්පර්ශ වින්දනේ අදින්න ඕනේ. එතන මෙයාට උපරිම සමතුලිතතාවයකට උපරිම ගන්නව නම් ගන්න පුළුවන්නේ එක්කෝ මේකෙන් 7ක් ඊට පස්සේ මේකෙන් 6ක් 6 වරක් 60යි අරක 4ක් 20 140 එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් 8යි අරකින් 6යි ඒ විදිහට තමයි ගන්න පුළුවන්. ඒතර බජට් ලයින් එක ඒ ස්පර්ශ වෙන විදිහට උපේක්ෂා වක්‍රය ඇඳලා ඒක තමයි මේ අපි කියන්නේ මොකද උපරිම තෘප්තිය ලැබෙන තැන ඉන්නේ එතන. ඒකේ ලක්ෂණ අහලා තියෙනවානේ. ඒකට ඒක ඉහළ සිට පහළට බෑවුම් වේ, ඍණ බෑවුම සහිතයි, මූල ලක්ෂ්‍ය වෙත උත්තල වේ. උපේක්ෂා වක්‍රයේ ඡේදනය නොවේ. කියන්නේ ඒක ලිව්වස. හරිනේ. අයවැර එකාවේ බෑවුම හොයන්න කියලා තියෙනවා. අයවැර එකාවේ බෑවුම හොයද්දි ඉතින් මේකේ y වෙනස බෙදීම x වෙනස තමයි ගන්න තියෙන්නේ. ඒතකොට මේකේ ඉරි දෙකක් ගහලා ඔයාලට ඒක අර සාමාන්‍ය පෙළ කාලේ බෑවුම හොයන්න. මෙතන මෙහෙම තමන්ට කැමති තැනකින් ඉරි දෙකක් ගහනවා. මම මේ දෙකේ මෙතන 8යි 6 මෙහෙම ගහන්නම්කෝ. එහෙම ගහුවම ඒක හොයන්න පුළුවන්ද මේ නුවණි බෑවුම? දැන් හරි සර්. අර මං අයවැර ඒක වැඳ ගන්න දන්නේ නැතුව හිටියේ. එතකොට ඒ y වෙනස බෙදෙනවා x වෙනසෙන් එතකොට ඒක එනවා. ඊට පස්සේ මස් පරිභෝජනේ කරමු. ඊට හරිස 7 ඔය පළවෙනි ගාන. හතරේ එකද? මේකද? ඔව් සර්. ඔව් සර්. පසුගිය වසර 5 තුළ ශ්‍රී ලංකාවේ කුකුල් මස් නිෂ්පාදන ප්‍රමාණය පහත වගේ දැක්කේ. ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. ඒතර ඉතින් මේ අර කුකුල් මස් ප්‍රමාණය මේ පැත්තෙන් දාලා වර්ෂය මේ පැත්තෙන් දාලා මේ ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. නේද? බලමු මේක මේ තියෙන්නේ. දී ඇති වසර 5 තුළ වාර්ෂික සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදනය කොපමණද? ඒකද මේ ටික එකතු කරා 5 බෙදුවා. සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදනය ගන්න. ඒතර මෙට්‍රික් ටන් කියලා මේ බිංදු තුනකුත් තියෙනවා. ඒකත් මතක තියාගන්න. එතකොට 104 1.2.6 කියන එක සාමාන්‍යගේ එහෙම ආවා කියමුකෝ. ආවන් පස්සේ
බින්දු තුනෙන් වැඩි කරලා එතකොට අපි ඒට එන උත්තරේ එහෙම දැන් අපිට එන උත්තරේ දැන් මේක එකතු කරලා 5න් බෙදුවම පස්සේ එන උත්තරේ මේක කියලා හිතමු නිකමට. එතකොට ඔයා මේ බින්දු තුනෙන් වැඩි කරන්න ඕනේ. 104 100 ඒ කියන්නේ 160. ඒ කියන්නේ 104 160යි කියන උත්තරේ තමයි මෙට්‍රික් ටන් එන්නේ. එහෙම නැත්නම් මරහන් ඇතුලෙන් ඔයා බින්දු 3යි මෙට්‍රික් ටන් කියලාවත් දාන්න. තේරුන්නේ නැහැ සර් කිව්ව එක. දැන් මේකේ කුකුළු මස් නිෂ්පාදන මෙට්‍රික් ටන් මේ 1000 ඒවා තමයි මේක තියෙන්නේ. මේ බින්දු තුනක් පෙන්නන්නේ ඒක. මෙට්‍රික් ටන් 1000 කොට 1000 කීයක් තියෙනවද? කියන්නේ මෙතන ඇත්තටම 104.166යි නෙමෙයි මෙට්‍රික් ටන්. මේක මේ බින්දු තුනෙන් වැඩි කරාන් පස්සේ එන එක. ඒ කියන්නේ මේ දශම තිත තුන් පාරක් ඉස්සරහට යනවනේ. ඒකට මේක ගියාම එතන එන්නේ කීයද? 3යි ඒ කියන්නේ 100 දැන් මම මේක 104යි 160යි 160. ඔව් එතකොට එන්නේ 1,44,160 මෙට්‍රික් ටන්. එතකොට අන්න ඒ වගේ තමයි ඇත්තගේ. ඒ වුණාට දැන් ඕවා ඔච්චර ලොකු එකක් එකතු කර ඉන්න එක අමාරු වෙන. ඒ නිසා මේ ටික එකතු කරලා එන උත්තරේ මේකෙන් වැඩි කරලා දැම්මම හරි. බලමුකෝ මාර්ක් ස්කීම් කොහොමද තියෙන්නේ. මේ තියෙන්නේ මේ මෙහෙම එකතු කරලා 5න් බෙදලා එන උත්තරේ මේ ආය 1000 වැඩි කරලා මෙට්‍රික් ටන් දාලා දෙනවා මේ. ඒක තේරෙනවද? නිසා අවසාන උත්තරේ බින්දුවනේ වැඩි කරා මෙති නේද? ඔව් ඔව්. ඒ කියන්නේ අරකට වැඩි කර එහෙම වුණාම එකතු කරගන්න අමාරු වෙනවා. 1000 වැඩි කරගත්තා. ආයි සර් 4 100ක. වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සඳහා දෛනික ප්‍රෝටීන් අවස්ථාව දේහ බර කිලෝග්‍රෑමයට ප්‍රෝටීන් ග්‍රෑම් 0.77ක් වේ. වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු බර කිලෝග්‍රෑම් 40ක් නම් ඔහුගේ දෛනික ප්‍රෝටීන් අවස්ථාව කොපමණද? ඉගෙන තියෙන්නේ. වයස අවුරුදු 16 පිරිමි ළමයෙකුට දෛනික ප්‍රෝටීන් අවස්ථාව දේහ බර කිලෝග්‍රෑමයට ප්‍රෝටීන් ග්‍රෑම් 0.77යි. දේහ බර කිලෝග්‍රෑම මේක මෙතන නම් තියෙන පොඩි ගණන් කේස් එකනේ. කිලෝග්‍රෑම් එකකට ප්‍රෝටීන් ඕනිලු ග්‍රෑම් කීයද? 0.77ක්. 0.77ක්. එහෙනම් අහනවා මේ කිලෝග්‍රෑම් 40යි නම් එයාට ප්‍රෝටීන් කොච්චරක් ඕනද? ඒ කියන්නේ ඉතින් එකකට 0.77 දැන් 40කට කිලෝග්‍රෑම් 40කට කොච්චරද කියලා. එතකොට මේ කිලෝ එකට මේ කිලෝ කැපිලා මේකට මේක කැපිලා 40න් වැඩි කරාම හරි 0.77. හරිද? හරිනේ. එච්චර ටික නෑ. මම මේ මාර්ක් ස්කීම් එක ගෙවන්න ඔයාලට. මේක ඔයාලට දාන්න. මේකේ රචනා ප්‍රශ්න වලත් උත්තර ටික තියෙනවා නේ. ඒක නම් ලියන්න බැරි වුණා. එතකොට අර ගාන එතන තමයි තියෙන්නේ. ආයෙ ඔයාලට මොනවද ඕනි කිව්වේ මේ අර ටිකනේ. කුකුල් පාලනයයි අර ආහාර සලාක ටික. ආහාර සලාකවල මම දුන්න නෝට් එක නැද්ද? නෝට් එක නම් තියෙනවා සර්. ඒකේ සර් මේ මොකද පරිපූර්ණකත් එක්ක තියෙන ටික ටිකක් පැටලෙනවා වගේනේ. මම ඉන්න මම ඒක සබ්‍රම් මෙහෙම අනේ ඒ මාත් දිගාර කරන්න
අඩේ මේ තියෙන බං මේද නොවන ගණ්ඩාවේ ප්‍රතිශතය හොයන SNF ලැක්ටෝමීටර් පාඨාංකයේ අර ගාන නේද සර්? ඔව් මේද ප්‍රතිශතය එකතු කරලා 4ෙන් බෙදනවා. එතකොට අරකේ මේ ඒකේ ඒකට බලන්නකෝ ලැක්ටෝමීටර් පාඨාංකය ඒතර ලැක්ටෝමීටර් පාඨාංකය ඉන්නේ අර 1028යිද කොත් තිබ්බේ. එතකොට 28 තමයි ලැක්ටෝමීටර් පාඨාංකය. ඒතර 28 එකතු කරලා 3.0 ගානෙන් 4ෙන් බෙදුවම එනවද කියලා බැලුවනම් එනවා. ඒක සර් විශිෂ්ට ගුරුත්වයක් කියලා දෙලා තියෙනවානේ. ඔව්. ඒකද ලැක්ටෝමීටර් පාඨාංක කියලා ගන්නෙ? ඒක අර පැත්තට දාන්න ඕනේ තෝර නේද? නෑ ඒකේ මෙන්න මේ 28 එන්නේ ලැක්ටෝමීටර් පාඨාංක. මේ දශම ගානෙන් එන්නේ ලැක්ටෝමීටර් පාඨාංක. ඒතර 28 ධන 3.5යි කියන්නේ කීයද? නෑනේ එතකොට උත්තරයක් එන්නේ නෑනේ. හැබැයි මේ මේද නොවන ගණ්ඩාවේ ප්‍රතිශතය සෙවීම ප්‍රතිශතය සීම සඳහා කිරිවල මේද ප්‍රතිශතය හා විශිෂ්ට ගුරුත්වය දැනගත යුතුය. එතකොට මේ ලැක්ටෝමීටර් පාඨාංකය කියලා කියන සම්පූර්ණ මේ තියෙන මෙන්න මෙතන තියෙන ලැක්ටෝමීටරය සම්පූර්ණයෙන් නොගිලෙන අතර එය කර පෘෂ්ඨයෙන් ඉහළට පිළිමෙන් පවතී. කිරි පෘෂ්ඨය සමග එය ගැටෙමින් පවතින ස්ථානයේ පාඨාංකය S මට්ටමින් ලබාගත යුතුය. එය විශිෂ්ට ගුරුත්වය නම් ලැක්ටෝමීටර් පාඨාංකයේ විශිෂ්ට ගුරුත්වය කියලා කියන්නේ. දැන් අරක මේ ලැක්ටෝමීටර් පාඨාංකය එකතු කරන්න කියලා කියන්නේ. එතකොට 1.0228ට 3.5ක් එකතු කරනවා. එතකොට 4.528ක් එන්නේ. ඒක 4 බෙදුවම මේ උත්තරේ එනවනේ. එන්නේ නැද්ද ඒක? ලැක්ටෝමීටර් පාඨාංක කියලා ගන්න මොකද්ද සර් එතකොට? ඒක එනවනේ. මොකද? ලැක්ටෝමීටර් පාඨාංකය කියලා ගත්තේ. ලැක්ටෝමීටර් පාඨාංකය කියලා ගන්න මේ මොකද නුවණි මම අර 28යි කියප එක නෙමෙයි. මේ සම්පූර්ණ එකම ලැක්ටෝමීටර් පාඨාංකයේ සිලබස් එකේ දාලා තියෙන්නේ. මම අර ඉන්ටර්නෙට් එකේ බැලුවා ඉන්ටර්නෙට් එකේ එන්නේ ලැක්ටෝමීටර් පාඨාංකේ දැන් කිරිවල ඝනත්වය හිවම කිරිවල මේ ඝනද්‍රව්‍ය තියෙනවනේ ඝනද්‍රව්‍ය වල මේද තියෙනවා මේද නොවන ඝනද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ SNF කියන්නේ solid non fat. ඒ කියන්නේ මේද නොවන ඝනද්‍රව්‍ය. හරිද? ෆැට් එක තියෙන්නේ මේද. එතකොට ওই දෙකේම එකතුව තමයි මේ එන්නේ. එතකොට දැන් සාමාන්‍ය ඝනත්වය හොයනකොට ඝනත්වය පෙන්වන්නේ මේ අර වගේ මේදවල විතරක් වෙනම ඊට පස්සේ වතුර වල ඝනත්වය කොහොමත් එකයිනේ. වතුර වල විශිෂ්ට ගුරුත්වය හැමතිස්සෙම එකයි. ඒකට අර මේදවල කිරිවල එන ඝනද්‍රව්‍ය ටික එකතු වුණාම තමයි සම්පූර්ණ කිරිවල විශිෂ්ට ගුරුත්වය 1.028 කියලා එන්නේ. ඒ කියන්නේ මේ 0.28 කියන මෙන්න මේ අගය මේදවල ඒ කියන්නේ ඝනද්‍රව්‍ය ටිකට විතරක්. දැන් මම එහෙම හිතාගෙන හිටියේ. ඒ වුණාට ඔයාලගේ සිලබස් එකේ දැන් ඔය තියෙන සිලබස් එකේ තියෙන්නේ මෙන්න මේ ලැක්ටෝමීටර් කිරිවල ශීරමානයෙන් පෙන්වන්නේ සම්පූර්ණ විශිෂ්ට ගුරුත්වය
මේ තමයි කියලා. ඒ කියන්නේ අපිට කියන්නේ දැන් සමීකරණේ එන්නේ විශිෂ්ට ගුරුත්වය එකතු කරන්නලු මේද ප්‍රසතෙන් ඒක බෙදන්නලු 4න්. ඒතර මේ සමීකරණය අමතක වෙලා තියෙන එක තමයි අපි දෙන්නට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම SNF එක හොයන්නේ මේද නොවන ගණ්ඩාවේ හොයන්නේ විශිෂ්ට ගුරුත්වය එකතු කරනවා 3 මේ මේද ප්‍රසතෙන් ඒකලා බෙදනවා 4න්. ඒක මතක තියාගන්න හරි. එතකොට මේ සමීකරණ මේක තමයි නැතිලා තියෙන්නේ. 4න් බෙදනවා කියන එක අපි ගණන් වලින් එන්නේ නැහැ නේ අපි පාඩම් වෙලා තියෙන්නේ. කොච්චර හිතුවත් වැඩක් නැහැ. 4න් බෙදනවා කියන එක අනිවාර්යෙන් අපි පාඩම් වෙලා තියෙන්නම ඕන. ඔයාලට ඕනේ කුකුළු පාලනය. කුකුළු පාලනය. මේ දින කුකුළු පාලනයේ මේ කුකුළු වර්ග ටික සම්භවය අනුව කාර්ය අනුව පාඩම් කරගන්න ඕනි. තවකොට බිත්තරයක view තියෙනවා. මේක මොනවද මේ නුවණ කියනකෝ තේරෙන්නේ නැති කැල. ඒක සොය මේ ආහාර මාර්ගය ටික තියෙන්නේ. ඔව්. ටික කවුල්. ආහාර ජීර්ණ පද්ධති ඒ ටික. ආහාර ජීර්ණ පද්ධතියේ මේ වැඩිපුර විභාගයට අහන්නේ. ඒක හොඳට බලන්න. ප්‍රජනක මාර්ගයේ තියෙන දස වගේ අපිට පාස් පේපර් වල තියෙනවා. ප්‍රජනක එක අර රිෆරන්ස් බුක් එකේ බලන්න ඕනේ මටත් එහෙම ගාණක් නැහැ කියලා. මේ අපිට තියෙන මේ පොතේ නන්නේ සර් මේ මංගා තියෙන පොත් එකේ ඒකේ නන්නේ. ඒකනේ අර ගුරුවත් පොත තියෙන්නේ. ටීචර්ස් ගයිඩ් එක තියෙන්නේ. ටීචර්ස් ගයිඩ් එකේ නේ අලුත් පරිශීලන ග්‍රන්ථි කියන එක නේද? ඔව් නෑ ඔය පරිශීලන ග්‍රන්ථි පුතා ගොඩාක් කල්ලි ප්‍රින්ට් කළා. ඕක දැන් අපේ ඒවා අලුතුන්නේ. ඒ කියන්නේ ඔය බයොලොජි වලට කෙමිස්ට්‍රි වලට පරිශීලන ග්‍රන්ථ දැම්මනේ ළඟදී. දැන් සම්පත් පොත කියලා නේවට කිව්වේ. මේක දැන් මේක අපේ එක ගොඩාක් කල් එකක් වේ. ඒ නිසා ඕකේ තියෙන සමහර ඒවා මේ අලුත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් B වගේ වුණා ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඒ නිසා මේ ගුරුවත් පොතේ තමයි හරියට තියෙන්නේ. ගුරුවත් පොතේ ඒක තියෙනවා නම් තියෙනවා කියලා තියෙනවා. එතකොට අපිට මේ ගුරුවත් පොත බලන්න. ටීචර්ස් ගයිඩ් කියලා ඔය ඩවුන්ලෝඩ් කරන්න විතර එනවා. ටීචර්ස් මේ කුකුලන් නැති කිරීම ක්‍රම. ඒ තියෙන්නේ ආහාර වර්ග. සාන්ද්‍ර ආහාර තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒකේ ප්‍රෝටීන් පරිපූර්ණක, ශක්ති පරිපූර්ණක
ඒ ටික නම් සේ chart එකත් එක පාඩම් කරගත්තම හරියයිද? ඔව් chart එක සම්පූර්ණ එතන තියෙනවනේ. මෙයාගේ ආහාර ජීවන පද්ධතිය. ඒ ආහාර ජීවන පද්ධතිය මේ විදිහට දැනගන්න ගොඩක් සම් කරගන්න පුළුවන් වෙනවා. ඕක දෙනවා පාස් පේපර් ප්‍රශ්නයක් තියෙන හොඳ එකක්. ඒක මෙලවන ගොඩක් හරියනවා. රචනා ප්‍රශ්නය. මෙයාගේ දැන් මේ කුකුලාට හොටක් තියෙනවා දත් නැහැ. ඊට පස්සේ ආහාර අවුල කරනවා මේ කැබලි වලට පත් කරනවා යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වෙනවා. ඒක දිව තියෙන ත්‍රිකෝණාකාරයි. මේ රවුන්ඩ් දිවක් තිබ්බොත් එහෙම ඒකට කට වහනකට කැපිලා යනවනේ දිව. මොකේ අපේ කටේ වගේම කේට එනවා. ඒකට කේටාමයිල් තියෙනවා. මේ එතකොට සාමරාද ඒක ඉස්සර යාන්ත්‍රික ජීර්ණය වෙන්නේ ඔව් රසායනික ජීර්ණය වෙන්නේ කොටස් ටික අහනවා නේද? ඔව් එතකොට යාන්ත්‍රික ජීර්ණය වෙන්නේ නැති යාන්ත්‍රික ජීර්ණය අපේ මේ මොකේ යාන්ත්‍රික ජීර්ණය වෙනවා. එතන ගොජුරේ මෙතන తాවකාලිකව ගබඩා කරන එකක් මේක පැසීම උත්ජීවීන්ගේ පැසීම ඒක තමයි වෙන්නේ. පූර්ව ආමාශය ග්‍රන්ථමය ආමාශය කියන්නේ අනිවාර්යෙන් රසායනික ජීර්ණ තමයි මේකේ වෙන්නේ. අපේ ආමාශයට සමාන කෑම. මේ තියෙන්නේ වටනේ. ගිසාඩ් එක තමයි ප්‍රධානම ආහාර යාන්ත්‍රික ජීර්ණයට ලක් වෙන තැන. මේකේ ගල් කැට වැලි බොක්ක කියලා කියන්නේ අපි. ගිසාඩ් එක වටනේ එතන චාරක කියන්නේ වැලි බොක්ක කියලා අර විපරණ තියෙන ඒවා තමයි. ග්‍රහණයේ අපිට මේ යාන්ත්‍රික ජීර්ණයක් වෙන්නේ නැහැ. රසායනික ජීර්ණයම විතරයි වෙන්නේ. උඩාන්ත්‍රෙත් ඔය ටික තියෙනවා. ඔය ටික ඉතින් පාඩම් කරගන්න ඕනේ. ජීවිතය වගේම තමයි මේකෙත් ගොඩක්ම සමාන ඒවනේ තියෙන්නේ. මේද ලයිපේස්, ප්‍රෝටීන්, ට්‍රිප්සින්, කාබෝහයිඩ්‍රේට්, ඇමයිනේස් ඒවා. ආයෙසර් කුකුලගේ මේ අර බිත්තරයක් වර්ධන අවස්ථා කියලා තියෙන්නේ. කලලේ වර්ධන අවස්ථා. ඔව්. ඒක නම් මුකුත් තේරෙන්නේ නැහැ. ඒකේ පොතේදී රූප සටහන් මුකුත් පැහැදිලි නැහැ. ඒ හින්දා දන්නේ. මේ නෝට් එකේ නෑනේ. මේක ඒකෙන් සර් ප්‍රශ්න එහෙම නම් අහන්නේ නැහැ නේද? ඔව් එහෙම දැකලා මාත් අහුනේ නැහැ. පේපර් එකේ එහෙම නම් ප්‍රශ්න තියෙනවා මට. අනිකේ නම් අවුලක් නැහැ සර්. මේ ටික තමයි තියෙන්නේ. ඕකේ සර් විපර වාර්තා කියන එහෙම මේ පාඩම් කරගන්න ඕනිද? මොනවාද? මොනවාද? ගොවිපළ වාර්තා කියලා තියෙන සත්ත්ව පාලනයක. ගොවිපළ වාර්තා කියලා. ඕ ඒක දැන් වාර්තා පාඩම් කරගන්න ඕනේ නැහැ. ඒ වාර්තාවක තියෙන්න ඕනි මේ දේවල් ටික මත තියාගන්න ඕනේ. මේවා අඩංගු වෙන්න ඕනි වාර්තා කරන්න ඕනි මෙන්න මේ දේවල් කියලා අයිඩියා එකක් තියෙන්න ඕනේ. සත්තුන්ගේ වයස මේ පාලනය කරනම ඉතින් ඒවනේ දාන්න තියෙන වාර්තාව රෙකෝඩ් එක තියාගන්න ඕනි කියලානේ ඉගෙන ගන්න තියෙන්නේ මේ. නැත්තම් කලමනාකරණය වෙන්නේ නැහැනේ හරියට.
එතකොට මොනවද පුතා අය මේ ආයේ ඔය ගව පාලනයේ මේද ප්‍රති හොයන ක්‍රමයක් තියෙන. මේද ප්‍රසතේ ඔය ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ. ගර්භ ක්‍රමයේද එකක් තියෙන්නේ. මා තියරි ටික එතන තිබ්බනම් කියන්න තිබ්බා නෝට් එක පොතකට ගන්න තියෙන්නේ. එසේ මම පරිශීලන ග්‍රන්ථිකය කියන්නේ ඒක නම් තියෙන්නේ 246 පිටුවේ. පරිශීලන ගත්තේ. ඔව්. මේකනේ. ඒකෙන් කිරිවල මේ සංයුත්තේ තියෙන කිරිවල වැඩිපුර තියෙන ජලය ඊට පස්සේ ඝනද්‍රව්‍ය වර්ග දෙකයි මේද සහ මේද නොවන එක. මේවා ෆැට් මේවා SNF. SNF කියන්නේ මේවට. එතකොට ඒ වගේ නයිට්‍රජන් ද්‍රව්‍ය තියෙනවා ලැක්ටෝස් තියෙනවා khනිජ ලවණ විටමින්. නයිට්‍රජන් ද්‍රව්‍ය ඒ කියන්නේ නයිට්‍රජන් තියෙන ඒවා ප්‍රෝටීන් නොවන ඒවා තියෙනවා. ඒ ගණන් නෑනේ හදන්නේ. ගානක් නෙමෙයි අර ක්‍රියාවලියක් තියෙන්නේ. මේකනේ මට මේද ඒක ප්‍රසතේ සෙමයි මේද නොවන ඒකයිද? ප්‍රතිශතය. ඔව් සර් එතනම තමයි තියෙන්නේ. ඊට එහා පැත්තේ පිටුව. ඔන්න ඔක. ඔව් මේ ජර්බ් මෙතඩ් එක ක්‍රියාවලිය. කිරිවල ප්‍රසතේ සඳහන් ජර්බ් ක්‍රමයයි. එතකොට මේකේ පිපෙට්ටු බීට්‍රොමීටර් කේන්ද්‍ර අපසාරකයක් රබර් ස්ටොපර් ලොක්කි මේවා ඉන්න ඕනේ කියලා කියනවා. පළමුව ටැංකිය වල හෝ භාජනයේ තිබෙන කිරි කලතා ඉන් ස්වල්පයක් බීකරයකටගෙන පිපෙට්ටුවක ආධාරයෙන් කිරි මිලිලීටර් 10.77ක් බීට්‍රොමීටරයට දමනු ලැබේ. දෙවනුව සල්ෆියුරික් අම්ලය මිලිමීටර් 10ක් පිපෙට්ටුවක ආධාරයෙන් බීට්‍රොමීටරයට මේ වීදුරු බඳ දිගේ ඇතුල් කරනු ලැබේ. එතකොට බීට්‍රොමීටරයට 10.7ක් ගත්තනේ. ඒකට සල්ෆියුරික් අම්ලය මිලිලීටර් 10ක් පිපෙට්ටුවක ආධාරයෙන් අරගෙන දානවා. පසුව ඒමයිල් ඇල්කොහොල් මිලිලීටර් 1.5ක් දමා රබර් ස්ටොපරයක් කියන්නේ කිරල ඇඹයක් වගේ මේ ඇඹයක් රයිට් ගසුන් ලැබේ. පසුව කේන්ද්‍ර අපසාරකාරී බීට්‍රොමීටර් තවන ස්ථානයේ එය දමා සමබර වීමට අනෙක් පසට ජලය පිරවූ බීට්‍රොමීටරයක දමනු ලැබේ. ඒ කියන්නේ ඕක කැරකෙනවා. කැරකෙන හින්දා සමබර වෙන්න අනිත් පැත්ත මේ පැත්ත බරයි අනිත් පැත්ත බර නැති වෙනවනේ. ඒ නිසා අනිත් පැත්තට වතුර පුරවලා එකක් දානවා. මෙසේ විනාඩි 1කට පරිභ්‍රමණ 1100ක. ඒ කියන්නේ විනාඩියකට වට 1100ක වේගයෙන් විනාඩි 5ක් කරකවනවා. ඉන්පසු සෙල්සියස් අංශක 68 උෂ්ණත පද ජල පාදනයක බීට්‍රොමීටරයේ විනාඩි 2-3ක් තබා හැරීමෙන් මේද ප්‍රතිශතය ලබාගත හැකියි කියලා කියනවා.
එතකොට මේ තියෙන්නේ මේ මීටරේ තමයි මේ තියෙන්නේ. මේක මෙන්න මේකට දාලා කේන්ද්‍ර අප්‍රසාරයකට දාලා මේක හරකරන එක තමයි කරන්නේ. සිද්ධාන්තයේ කිරි සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමේදී කිරිවලු මේදේ හැර ඉතිරි ඝනද්‍රව්‍ය විනාශ වීම සිදු වේ. ඒ කියන්නේ සල්ෆියුරික් අම්ලයකට ප්‍රතික්‍රියා කරාන් පස්සේ මේදේ හැර ඉතුරු ඔක්කොම ටික විනාශ වෙනවා. ප්‍රෝටීන, khනිජ, සීනි ඒව. එමගින් මේදේ වෙන්නු මේදේ කේන්ද්‍ර අපසනය කිරීමෙන් ද්‍රාවණය මතු පිට ගෙනෙනු ලැබේ. එවිට මේදේ ස්තරයක් ලෙස වෙන් වී තිබෙනු දකින්න පුළුවන්. එතන මේදේ ස්තරයක් විදිහට උඩ තියෙනවා දකින්න පුළුවන්. කිරිවල විශිෂ්ට ගුරුත්වයේ සීම සඳහා යොදා ගන්නා පහසුම මෙන්ම බහුලවම භාවිත කරන ක්‍රමය වන්නේ ලැක්ටෝමීටර් පරීක්ෂාවයි. අපි දැන් අර ඉස්සෙල්ලා කතා කරපු ලැක්ටෝමීටර් එක. එතකොට ලැක්ටෝමීටරේ ඉපිලෙන තියෙනවා. ඉපිලුණාන් පස්සේ ලැක්ටෝමීටරේ විශිෂ්ට ගුරුත්වය මේ කියන්නේ පාඨාංක තියෙනවා. එතකොට මේ පාඨාංක කියවන්න තමයි තියෙන අර රබර් ක්‍රීවල තියෙනවා වගේ. මේ අර SNF ප්‍රතිශතය වෙන සමීකරණ මෙතනක් තියෙනවා. ඔව් මේකේ තියෙන SNF ප්‍රතිශතය සීම සඳහා කිරිවල මේද ප්‍රතිශතය හා විශිෂ්ට ගුරුත්වය දැනගෙන ගත යුතුයි. ඉහතින් විස්තර කර ගර්භ මගින් මේද ප්‍රතිශතය ගණනය කළ හැකි අතර ලැක්ටෝමීටර් භාවිතයෙන් විශිෂ්ට ගුරුත්වය. එතකොට මේද ප්‍රතිශතය හොයන්නේ මේ ගර්භ මෙතඩ් එකෙන් නැත්නම් ගර්භ මෙතඩ් එකෙන් ඊට පස්සේ මේ විශිෂ්ට ගුරුත්වය හොයන්නේ ලැක්ටෝමීටර් එකෙන්. ඒ දෙක එකතු කරලා හතරෙන් බෙදුවම එනවා මේද නොවන එක. මොකද තේරෙන්නේ නැහැ වගේද? දැන් හරි. මේකේ ඉතින් ජර්බ මෙතඩ් එකකින් මේද ප්‍රතිශතය හොයනවා. අරකින් මේ විශිෂ්ට ගුරුත්වය හොයනවා කියලා මතක තියාගන්න. ඒ දෙක එකතු කරලා හතරෙන් බෙදුවම SNF වෙනවා කියලා. ඒ මේද නොවන ඝනතාවය ටික එනවා කියලා මතක තියාගන්න. මේකේ මේ පියවර ටික රූපයක් ඇඳලා වගේ මතක තියාගන්න. බීටු මිලිමීටර් 10ක් දානවා. මේ මොනවාද කිරි ඊට පස්සේ HCl දානවා මිලිමීටර් සල්ෆියුරික් අම්ලය දානවා 10ක් ඒකල ඇල්කොහොල් දානවා 1.5ක් ඒකල වහලා කේන්ද්‍ර අප්‍රසාරය එකට දාලා කරකවනවා තප්පරයකට වට 1100 විනාඩි 5ක් ඒකල සෙල්සියස් එක 68 ජල බාධනයකට විනාඩි 2ක් විතර තියෙනවා එතකොට මේද ටික උඩ පාවෙනවා ඒ ටික අරගෙන බරමයි ඒ බරමැනුවම පස්සේ අපිට මේද ප්‍රතිශතය කොච්චරක් වෙනවද කියලා තේරෙනවා YouTube එකේ SNF මේ SNF percentage කියලා ඔයගේ බලන්නකෝ YouTube මේ වීඩියෝ එකයි කරන විදිහ. හා සර්. එතකොට හරිද කියලා? හරි සර්. හරි එහෙනම් දැන් මේ මොකද අර දෙන්න මොකක්ද දන්නේ හේතුව? මම වැඩ කරනවා තින්නේ වැඩ කරලා තව පොඩි කාලයක් තියෙන ඒක මොන හරි තිබ්බොත් ඔයාලා දැන් සිකුරා ඉරිදා වෙනකම් ඉන්න ඕනේ මොන හරි තිබ්බොත් මට ගෲප් එකට දාන්න. එතකොට මම වෙලාවක් අරගෙන කියලා දෙන්න. මට දැන් සමහර ඒවා තීරිය අමතක කරලා තියෙනවා දැන් මම කොහොමද දැන් මේ A level එකක් කියන එක දැන් අතහැරලා තියෙන්නේ නෝනේ. ඒ කියන්නේ අර තීරි ක්ලාස් ටික නැති වුණ හින්දා ඒ නිසා මම දැන් ඔයාලට උදව්වක් විදිහට තමයි මේ ක්ලාස් එක කරගෙන යන්නේ. මේ ඔයාලව අතරින් නැතුව විභාගේ ඉවරුණා පස්සේ ඉවරයිනේ. නැත්නම් මට මේ වෙලාවට ඒකින්ද මේ ඒ නිසා මොන හරි දෙයක් තිබ්බොත් මට කලින් ගෲප් එකට දාලා තිබ්බ ගමන් මම ඔයාලට ඒක සූදානම් වෙලා කියලා දෙන්නම්. මේ නැත්නම් මම කොහොමත් පොත බලලා තමයි කියන්නේ. එහෙනම් පාඩම් කරන්න අද ගොඩක් සතුටුයි. ලකුණු තියෙන හින්දා. ඉතින් ඔය ටික
ඕක තියාගෙන හිටියම ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. අනිත් සබ්ජෙක්ට් එකත් හොඳට කරන්න ඉතින්. අලුත් අවුරුද්දේ මේ අවුරුද්ද සුබ වෙන්න ඉතින් පාඩම් කරොත් තමයි සුබ වෙන්නේ. ඒ තියාගෙන පස්සේ ඉන්න පුළුවන් නේ විනෝදේ පෙබරවාරියෙන් පස්සේ කිසි අවුලක් නැහැ. හරි එහෙනම් අද ඉවර කරන්න නේ. සර්